අංක 11. මේක ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක්. මෙතනදී අපි මුලින්ම දැනගන්න ඕනි වැදගත්ම කාරණාව වෙන්නේ ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍ර කියලා කියන්නේ සංස්ථිතික බල ක්ෂේත්‍රයක්. එතකොට තව උදාහරණයක් ගත්තොත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියලා කියන්නේ සංස්ථිතික බල ක්ෂේත්‍රයක්. ඒතර සංස්ථිතික බල ක්ෂේත්‍රයක් කියලා කියන්නේ හේතුව දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකදී ස්කන්ධයක් එක තැනක ඉඳන් තවත් තැනකට අරගෙන යාම අපි හිතමුකෝ මෙන්න තියෙනවා ග්‍රහ වස්තු. ඒතර ස්කන්ධයක් මෙතන ඉඳන් මෙන්න මෙතනට අරගෙන යනවා. ඒතර මේ අරගෙන යාම සඳහා කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය මෙයා මේ අරගෙන යන මාර්ගයෙන් ස්වායත්තයි. මේ මොන මාර්ගයක් ඔස්සේ අරගෙන ගියත් කළ යුතු කාර්ය ප්‍රමාණය නියතයි. අන්න ඒ හින්දා අපි මේ බල ක්ෂේත්‍රයට කියනවා සංස්ථිතික බල ක්ෂේත්‍රයක් කියලා. ඒ වගේම ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රය කියන්නේ සංස්ථිතික බල ක්ෂේත්‍රයක්. නමුත් හොඳට මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍ර සංස්ථිතික බල ක්ෂේත්‍ර ගණයට වැටෙන්නේ නැහැ. ඒ හින්දා අපිට චුම්බක ක්ෂේත්‍රවලදී යාන්ත්‍රික ශක්ති සංසිඳීමේ පාවිච්චි කරලා විසඳන ගැටලුවක් හෝ ශක්තිය සම්බන්ධ කිසිදු ගණනය කිරීමක් කරන්න බෑ. හරි. එතකොට මෙතනදී අහන්නේ පොඩ්ඩක් අපි ප්‍රශ්නේ කියලා බලමු. ධන Q1 ලක්ෂීය ආරෝපණයක් O ලක්ෂයක රඳවා ඇත. A සහ B ලක්ෂ්‍ය O සිට පිළිවෙලින් R1 සහ R2 දුරින් පිහිටා ඇත. Q2 නම් වෙනත් ලක්ෂීය ආරෝපණයක් රූපේ පෙන්වා ඇති පරිදි A ලක්ෂ්‍යය සිට B ලක්ෂ්‍ය දක්වා දිග සිම්පල් L වූ සර්පිලාකාර පතයක් ඔස්සේ ගෙන එන විට කළ යුතු කාර්ය ප්‍රමාණය වන්නේ. ඉතින් අපි හඳුනා ගන්න ඕනේ වැදගත්ම පොයින්ට් එක තමයි මෙතනදී මේක සංස්ථිතික බල ක්ෂේත්‍රයක් හින්දා මෙයා මෙතන ඉඳන් මේ දක්වා ගෙන A මේ B කළ යුතු කාර්ය ප්‍රමාණය අරගෙන එන මාර්ගයෙන් සායත්තයි. උතර මේක මෙහෙම සර්පිලාකාර මාර්ගයක අරගෙන ආවත් නැත්නම් වෙනත් මොනියම් හෝ මාර්ගයක් ඔස්සේ අරගෙන ආවත් කරන්න ඕනි කාර්ය ප්‍රමාණය නියතයි. කළ යුතු කාර්ය ප්‍රමාණය රඳා පවතින්නේ මෙයාගේ ආරම්භක සහ අවසාන පිහිටීම් දෙක මත විතරයි. හරි ඒක තමයි වැදගත්ම කාරණාව. හරි අපි බලමු දැන් මෙතනදී මේ කළ යුතු කාර්ය ප්‍රමාණය කොහොමද ගණනය කරන්නේ. මේ සඳහා අපි පාවිච්චි කරන ඩෙල්ටා W සමානයි Q ඩෙල්ටා V කියන සූත්‍රය. Q කියන්නේ හුවමාරු කරන ආරෝපණය, ඩෙල්ටා V කියන්නේ විභව වෙනස. විභව වෙනස කියන්නේ අවසාන විභවය අඩු කිරීම මුල් විභවය. උදාහරණයක් විදිහට දැන් A ඉඳන් B දක්වා ගෙනවා නම් අවසාන විභවය වෙන්නේ VB, ආරම්භක විභවය වෙන්නේ VA. ගෙනන ආරෝපණය වෙන්නේ Q2. එහෙනම් අපිට ඩෙල්ටා W කියන එක කියලා ලියන්න පුළුවන් Q2 වතාවක් VB ඍණ VA. හොඳයි අපි මෙන්න මේ VB ඍණ VA කියන එක වෙන පැත්තක හොයාගමු. VB කියන එක කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ B ලක්ෂයේ මෙන්න මේ ආරෝපණය මගින් ඇති කරන විභවය. ඒක සමානයි 1/4 ආරෝපණය වෙන්නේ Q1 බෙදීම R2 ඊළඟට VA ලක්ෂයේ ඇති කරන විභවය. ඒක ලියන්න පුළුවන් 1/4 Q1 බෙදීම R1. එහෙනම් මෙන්න මේ VB ඍණ VA කියන එක අපිට හොයාගන්න පුළුවන් මෙතනදී VB ඍණ VA සමානයි කවුද පොදුවේ එළියට ගන්න පුළුවන් අඩු කිරීමේදී 1/4 එළියට ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනත් Q1 තියෙනවා මෙතනත් Q1 තියෙනවා. එහෙනම් අපිට Q1 බෙදීම 4/5 කියන එක එළියට ගන්න පුළුවන්. ඒතර VB ට අදාළ පදයෙන් ඉතිරි වෙන්නේ 1/R2 VA ට අදාළ පදයෙන් ඉතිරි වෙන්නේ 1/R1. ඕම් එහෙනම් අපි VB ඍණ VA කියන එක හොයාගෙන ඉවරයි. මෙතන ආදේශ කරගමු. ඩෙල්ටා W සමානයි Q2 වතාවක් VB ඍණ VA කියලා කියන්නේ Q1 බෙදීම 4/5 වතාවක් 1 බෙදීම R2 ඍණ 1 බෙදීම R1. එහෙනම් මේක තවදුරටත් අසුරු කරලා දාන්න පුළුවන්. Q1 Q2 බෙදීම 4/5 වතාවක් 1ට R2 ඍණ 1ට R1. එහෙනම් මේක තමයි කළ යුතු කාර්ය ප්‍රමාණය. හරි බලමු මේ වගේ උත්තරයක් තියෙද කියලා. එහෙනම් අපිට බාර ගන්න පුළුවන් පිළිතුරු අංක 1. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. දැන් අපි බලමු ඊළඟට ප්‍රශ්න අංක 12. සරල අනුවර්තීය චලිතයක යෙදෙන අංශුවක කාලාවර්තයක් තුල විස්ථාපනය කාලය සමග විචලනය වීම සිම්පල් A රූප සටහනේ පෙන්වා ඇත. කාලාවර්තය තුල අංශුවේ චාලක ශක්තිය කාලය සමග විචලන වෙන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරලා ලබන්නේ. ඒත් අපි මේ මුලින්ම මොකක්ද දීලා තියෙන්නේ? එක කාලාවර්තයක් තුල එයාගේ විස්ථාපනය විචලනය වන ආකාරය.
ඕ. ඒතර දැන් t සමානයි බිඳුවේදී විස්ථාපනයේ බිඳුවයි. එහෙනම් එයා කොතනද ඉන්නේ? දෝලන කේන්ද්‍රයේ. t බෙදීම 4ක කාලයක් ගත වෙනකොට එයාගේ විස්ථාපනයේ උපරිම අවස්ථාවට යනවා. ඒ කියන්නේ එන්නේ විස්තාර p. ඒතර දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය උපරිමයි. ඒ කියන්නේ චාලක ශක්තිය මොකද වෙන්න ඕනි? උපරිම වෙන්න ඕනි. එhmenan මේ ප්‍රස්තාරය පටන් ගන්නෙ t සමානයි බිඳුවේදී මෙන්න මේ වගේ තැනකින්. t බෙදීම 4ක කාලයක් ගත වෙනකොට මෙයා ගිහින් ඉන්නේ විස්තාර පීඨීමේ. විස්තාර පීඨීමේදී ප්‍රවේගය කොහොමද? අවමයි. එමත් නැත්නම් බිඳුවයි. ප්‍රවේගය බිඳුවයි කියලා කියන්නේ චාලක ශක්තිය බිඳුවයි. එහෙනම් t බෙදීම 4ේදී චාලක ශක්තිය බිඳුවක් වෙනවා. නැවතතාවක් t බෙදීම දෙකට එනකොට ආපහු මෙයා එනවා දෝලන කේන්ද්‍රයට. දෝලන කේන්ද්‍රයේදී නැවතතාවක් ප්‍රවේගය උපරිම වෙනවා. එහෙනම් ආපහු තවත් චාලක ශක්තිය උපරිම වෙනවා. ආපහුතාවක් කියන්නේ අනිත් පැත්තෙන් විස්තාර පිහිටීමට එතනදිත් ප්‍රවේගයේ බිඳුවයි එහෙනම් චාලක ශක්තිය බිඳුවයි. ඒතර මේ ලක්ෂ්‍ය ටික යා කරොත් අපිට ලැබෙනවා මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. එහෙනම් මේක තමයි මේ සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවේ කාලයත් එක්ක චාලක ශක්තිය විචලනය වන ආකාරය. ඉතින් උත්තර දිහා බැලුවොත් අපිට මෙතෙන්දී උත්තරේ විදිහට තෝරගන්න පුළුවන් උත්තර අංක 1. ඒතර 2 උත්තරය ගත්තොත් චාලක ශක්තිය නියතයි. ඒක වෙන්න පුළුවන්ද? චාලක ශක්තිය නියත වෙන්න නම් ප්‍රවේගය නියත වෙන්න ඕනේ. කොහොමත් එහෙම වෙන්නේ නැහනේ. ප්‍රවේගය වෙනස් වෙනවා. 3 උත්තරෙත් එහෙමයි වැරදි. ඊට පස්සේ මේ 4 උත්තරය ගත්තොත් එතනදී චාලක ශක්තිය ඍණ පැත්තට ගිහලා තියෙනවා. කිසිසේත්ම චාලක ශක්තිය ඍණ වෙන්න බෑ. එන 4 උත්තරයන් ගන්නවා පස්වෙනි උත්තරේ විදිහට සර්වේකී ප්‍රස්තාරයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ගැළපෙන උත්තරේ වෙන්නේ උත්තර අංක 1. හොඳයි. අපි ඊළඟට බලමු ප්‍රශ්න අංක 13. ඊටම සරල ප්‍රශ්නයක් තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව සහ දෝලන තරංග වල මූලික දැනුම තියෙනවා නම් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට විසඳ ගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්නයක්. බෝලයක් 1.8 මීටර උසක සිට දෘಢ පෘෂ්ඨයක් මතට අතහරිනු ලැබේ. එහෙනම් අනිවාර්යයෙන්ම යාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ බෝලය සහ පෘෂ්ඨය අතර ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත වේ. ගැටුමක් පූර්ණ ප්‍රත්‍යස්තයි කියන එකෙන් අදහස් වෙන්නේ ඒ ගැටුමේදී චාලක ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් එයා ගැටිච්ච වේගයෙන්ම නැවතවතාවක් පොළාපනිනවා. බෝලය අඛණ්ඩව පෘෂ්ඨයේ මත පොළාපනින නම් බෝලයේ චලිතයේ කෙබඳු ස්වරූපයක් ගන්නවද? අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් මේක ඇයි අඛණ්ඩවම පොළාපනින්නේ? ඇවිල්ලා වදිනවා ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි. එහෙමනම් මේක ආපහු වැදිච්ච වේගයෙන්ම පොළාපනිනවා. එහෙනම් නැවතවතාවක් මුලසටම යන්න ඕනේ. ආපහු වැටෙනවා. ඒ ගැටුමත් පූර්ණ ප්‍රත්‍යස්තයි. එහෙනම් නැවතවතාවක් අර වැදිච්ච වේගෙම පොළාපනිනවා. එහෙනම් ඕක තමයි දිගින් දිගටම සිද්ධ වෙන චලිතය. ඒතර මෙයා උඩ පහළ යාම තමයි සිද්ධ වෙන චලිතය. ඒතර මේක දිහා උඩින් බැලුවත් අපිට නෝමලි බැලුවත් පේනවා මේක අනිවාර්යෙන්ම ආවර්තීය චලිතයක්. එහෙම නැත්නම් අනුවර්තීය චලිතයක්. හරි. අපි හොයලා බලමු මේ අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය සහ මේක සරල චලිතයක් වෙනවද නැද්ද කියන එක. හරි. ඉස්සෙල්ලාම හොයලා බලමු මේ අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය. ඒතර දැන් අනුවර්තීය චලිත වෙන්නේ මේම ගියා මේම ආවා. නැවතතාවක් මෙහෙම ගියා මෙහෙම ආවා. ඕක තමයි අනුවර්තීය චලිතය. එහෙනම් මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න ගතවන කාලය තමයි මේ චලිතයේ ආවර්ත කාලය වෙන්නේ. ඒක අපි හොයාගමු. මෙහෙමයි කරන්නේ. එතකොට මේ පිහිටීම A කියලා ගත්තොත් මේ පිහිටීම B කියලා ගත්තොත් මෙයාගේ මේ චලිතයට දාන්න පුළුවන් මොකද දාන්න පුළුවන් සමීකරණය. අපි දන්නේ නැත්තේ අවසාන ප්‍රවේගය. එහෙනම් අවසාන ප්‍රවේගය සම්බන්ධ නොවන එකම සමීකරණය මේ වැඩේ සඳහා තෝරගමු. A සිට B දක්වා චලිතයට මම දානවා S සමානයි UT ධන භාගයක් AT ගේ වර්ගය සමීකරණය සිරස්ත 15ට. විස්ථාපනය වෙන්නේ 1.8යි. ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් හින්දා මෙන්න මේ UT පදේම බිඳුවක් වෙලා යනවා. ඉතිරි වෙන්නේ දෙකෙන් එක ගුණ කිරීම ත්වරණයේ ගුරුත්ව ත්වරණය සමානයි. ඒ කියන්නේ 10යි කාලය T යාගේ වර්ගය. දෙවරක් 18 36යි 10න් බෙදුවොත් 3.6යි. එහෙනම් T වර්ගය සමානයි 0.36යි. එහෙනම් T සමානයි 0.6යි තත්පර. එහෙනම් මෙන්න මෙයාට බිමට වැටෙන්න ගතවන කාලය. එතකොට ආවර්ත කාලය වෙන්නේ වැටෙන්න ගතවන කාලයේ දෙගුණයක්. මොකද මෙයාගේ මේ පහළට ගතවන චලිතයයි පහළට සිදුවන චලිතයයි ඉහළට සිදුවන චලිතයයි සඳහා ගතවන කාලය සමානයි. එහෙනම් මෙයාගේ ආවර්තීය චලිතයේ ආවර්ත කාලය වෙන්නේ 0.6 ගුණ කිරීම 2. ඒ කියන්නේ 1.2යි තත්පර. එහෙමනම් ඔන්න අපි හොයාගත්තා මෙයාගේ අනුවර්තීය චලිතයේ ආවර්ත කාලය. ඊළඟට චෙක් කරලා බලමු මේක ඇත්තටම සරල අනුවර්තීය චලිතයක් වෙනවද නැද්ද කියන එක. දැන් කිසියම් අනුවර්තීය චලිතයක් සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් ප්‍රධාන අවශ්‍යතා තුනක් තියෙනවා. එකක් තමයි චලිත පතය අනිවාර්යයෙන්ම සරල රේඛීය විය යුතුයි. දැන් මේකේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. එකම පතයක් දිගේ තමයි ඉහළ පහළ යන්නේ. ඒක හරි. දෙවෙනි අවශ්‍යතාවය වෙන්නේ වස්තුව මත ක්‍රියාත්මක වන බලය හෝ ත්වරණය
සරල රේඛාව මත පිහිටි කිතියම් අචල ලක්ෂයකට එල්ල වී පැවතිය යුතුය. බලමු මේක තෘප්ත වෙනවද කියලා. මෙහා උඩ යනකොටත් බර කියන බලය පහළට තියෙන්නේ. නැවත පහළට වැටෙනකොටත් බර කියන බලය තියෙන්නේ පහළට. එහෙනම් අචල ලක්ෂයකට එල්ල වෙලා තියෙනවා. දැන් මේක මෙහෙම ගිහිල්ලා එනකොට මෙතන තමයි එල්ල වෙලා තියෙන්නේ ওই බර කියන සම්ප්‍රයුක්ත බලය. ඊට අමතරව තුන්වෙනි කාරණාව වෙන්නේ මෙන්න මේ සම්ප්‍රයුක්ත බලය අචල ලක්ෂයේ සිට එමත් නැත්නම් දෝලන කේන්ද්‍රයේ සිට ඉවතට මනින් ලබන විස්ථාපනයට අනුලෝම සමානුපාතික විය යුතුයි. එහෙමනම් මෙයා මත ක්‍රියාත්මක වන බලය හෝ ත්වරණය අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ අචල ලක්ෂයේ සිට ඉවතට මනින් ලබන විස්ථාපනයට. නමුත් අපි දන්නවා මේ චලිතය සිද්ධ වෙන්නේ ගුරුත්වජ ත්වරණයේ යටතේ. ඒතර මෙයා මේ චලිතපතේ මොන පිහිටීමේ හිටියත් එයාගේ ත්වරණයේ නියතගියක් ඒක ගුරුත්ව ත්වරණයට සමානයි. ඒතර මේ විස්ථාපනයත් එක්ක ත්වරණය මෙතනදී වෙනස් වීමක් වෙනවද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක අනිවාර්යෙන්ම සරල අනුවර්තීය චලිතයක් නෙවෙයි. හරි. එහෙනම් අපිට තහවුරු කරලා දැනගන්න පුළුවන් මෙතනදී මේ චලිතය අනුවර්තීය චලිතයක් තමයි. හැබැයි මේක සරල අනුවර්තීය චලිතයක් වෙන්නේ නැහැ. එහෙමනම් උත්තරේ වෙන්නේ උත්තරාංක 3. සරල අනුවර්තී නොවන එහෙත් කාලාවර්තය 1.2යි තත්පර වූ ආවර්තක චලිතයකි. ඊළඟට බලමු ප්‍රශ්නාංක 17. මේකත් ටිකක් අමාරු මට්ටමේ ප්‍රශ්නයක් වුණා 2015 අවුරුද්දේ ළමයින්ට. මේකේ කියන්න යන කතාව හොඳ අවධානයෙන් යුතුව බලා ගන්න. එහෙම නැත්නම් මේක සමහර විට ඔයාලට නැවත වතාවක් පැටලෙන්න පුළුවන්. ඝර්ෂණය රහිත මේසයක් මත පැන්සලක් එහි තුඩින් සිරස්ව තබාගෙන ඇති ආකාරයේ රූපය දක්වා ඇත. ඔන්න දැන් අපිට කියන්නේ ඝර්ෂණයක් රහිත මේසයක් උඩ පැන්සලක් මෙහෙම සමතුලිතව තියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ තලයක් උඩ මෙහෙම පැන්සල සමතුලිතව තියලා තියෙනවා වගේ අදහසක් තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ පැන්සල නිදහසේ ධනඑක් දිශාව දෙසට වැටීමට ඉඩ හැරිය විට එහි ගුරුත්ව කේන්ද්‍රයේ ගමන්පතේ වඩා හොඳින් නිරූපණය කරනු ලබන්නේ කුමන ප්‍රස්තාවයකද? ඒතර මේක දැන් වැටෙන්න සලස්වන්නේ කොයි පැත්තටද? ධනඑක් දිශාව ඔස්සේ පෙරලෙන්න අතාරිනවා. එහෙම වුණාම පස්සේ ගුරුත්ව කේන්ද්‍රය කොයි පැත්තටද? නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ ගමන්පතය කොයි විදිහටද පවතින්නේ? ඒකයි ප්‍රශ්නේ. දැන් හැමෝටම මේක හිතන කාරණේ තමයි මෙන්න මේක. දැන් මේක මෙහෙම පෙරලෙනකොට ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ පතයක ගමන් කරන්න ඕනේ. නමුත් ඒක වැරදි. පැහැදිලිද? ගුරුත්ව කේන්ද්‍රය මේ ආකාරයට තිරස් දිශාවට ගමන් කරන්න නම් ගුරුත්ව කේන්ද්‍රයේ මත තිරස් දිශාවට බලයක් පැවතිය යුතුයි. ඉතින් කොහොමද මේ බලය ලබා ගන්නෙ? එහෙම කිසිම තිරස් බාහිර බලයක් මේ පැන්සල මත ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේක දකුණු දිශාවට මෙහෙම ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරන්න බෑ. මෙතනදී අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යයෙන්ම චලිත වෙන්නේ ඒ වස්තුව මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව ඔස්සේ. එහෙමනම් මෙයා මත ක්‍රියාත්මක වන එකම බාහිර බලය වෙන්නේ එයාගේ බර. එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරන්න ඕනේ බර කියන බලයේ ක්‍රියාරේඛාව ඔස්සේ. එහෙනම් මේක වැටිලා අවසානයේදී සමතුලිත වෙන්නේ මේස පෘෂ්ඨය මත මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට තමයි සමතුලිත වෙන්නේ. එතකොට හරියට මේ ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරලා තියෙන්නේ බරෙහි ක්‍රියාරේඛාව ඔස්සේ මෙන්න මේ විදිහට. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ පතය වෙන්නේ හරියටම සරල රේඛීයව පාන. ඔක් තමයි මෙතනදී වැදගත්ම කාරණාව. හොඳයි එහෙනම් අපි බලමු ඊළඟට ප්‍රශ්නාංක 15. පෙන්වා ඇති පරිපතයෙහි එක ඍජුකාරක දියෝඩය ඉදිරි නැඹුරු කිරීම සඳහා එය හරහා 1 වෝල්ට් වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. දියෝඩ දෙකම ඉදිරි නැඹුරු කිරීම සඳහා X බැටරියේ වෝල්ටීයතාවය යුක්තේ. ඒ කියන්නේ මේ දියෝඩ දෙකම ඉදිරි නැඹුරු වෙන්න නම් X බැටරිය මගින් පරිපතයට සපයන්න ඕනි විභවාන්තරය කීයද? ඒකයි ප්‍රශ්නේ. එතකොට X බැටරිය මගින් මේ පරිපතයට සපයන විභවාන්තරය මම ගන්නම් V කියලා. මේක සංකේතයක්. ඒතර මේ V විභවාන්තරයක් සපයනවා. ඒතර මෙයාගේ මම ගන්නම් දැන් මෙතන භූගත කරා කියලා හිතන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නොකරත් කමක් නෑ. මෙතන විභවය 0.5 වෝල්ට් කියලා හිතුවොත් එම මෙයා මගින් පරිපතයට සපයන විභවාන්තරය V හින්දා මෙන්න මේ ලක්ෂයේ විභවය V. එතකොට මේ ලක්ෂයේ විභවය V. එහෙනම් මේ ලක්ෂයේ විභවයත් V. මෙතන විභවය බිඳුවක් හින්දා මෙන්න මෙතන විභවය 0.5 වෝල්ට් මෙතන විභවය 0.5 වෝල්ට්. එතන මෙතන විභවය 0.5 නම් මෙයාගේ මේ අග්‍රාතර විභවාන්තරය 3 වෝල්ට්. එතන මෙතන විභවය බිඳුවක් නම් මෙතන විභවය අනිවාර්යයෙන්ම 3 වෝල්ට් විය යුතුයි.
මෙතන විභවය බිඳුවක් නම් මෙයාගේ අග්‍රාතර විභවාන්තරයේ වෝල්ට් 5ක් ඉඳලා මෙතන විභවය අනිවාර්යෙන් 5 වෝල්ට් විය යුතුයි. දැන් මෙයා ඉදිරි නැඹුරු තත්ත්වයටපත් වෙන්න නම් මෙයා හරහා පවතින විභවාන්තරය වෝල්ට් 1ක් වෙන්න ඕනේ. ඒතර මෙතන විභවය 5 වෝල්ට්. මෙතන විභවය V. එහෙනම් මේ දෙන්න අතර වෙනස වෝල්ට් 1ක් වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් 5 ඍණ V සමානයි 1 වෝල්ට්. එහෙනම් V සමානයි 4 වෝල්ට්. එහෙනම් මෙන්න මේ x කියන කෝෂය මගින් පරිපථයට සැපිය යුතු විභවාන්තරය වෙන්නේ වෝල්ට් 4යි. අපි මේක දාලා බලමු අනිත් එක්කනට හරියනවද කියලා. මෙතන විභවය 4 වෝල්ට්. ඊට පස්සේ මෙතන විභවය 3 වෝල්ට්. එහෙනම් මෙහා හරහා විභවාන්තරයත් 1 වෝල්ට්. එහෙනම් මෙයත් දැන් ඉදිරි නැඹුරු තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. හොඳයි ඊළඟට බලමු ප්‍රශ්න අංක 16. මේක ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධ ගැටලුවක්. ඒකම B හා C යනු ප්‍රකාශ විද්‍යුත් විමෝචනය සඳහා දේහලීය තරංග ආයාමයන් පිළිවෙලින් අපිට යාගයන් ටික දීලා තියෙනවා. ලැම්ඩා A සමානයි 0.3.0 මයික්‍රෝමීටර්. ඊට අමතරව ලැම්ඩා B සමානයි 0.28 මයික්‍රෝමීටර්. ඊට අමතරව ලැම්ඩා C සමානයි 0.2.0 මයික්‍රෝමීටර්. වූ ලෝහ තුනකි. සංඛ්‍යාත 1.210 15 හර්ට්ස් වූ ෆෝටෝන එක් ලෝහය මත පතනය වේ. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය වන්නේ මොන ලෝහ වලින්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මෙන්න තියෙනවා ලෝහ පෘෂ්ඨ තුනක්. මේක මම ගන්නම් A. මෙන්න තියෙනවා ඊළඟ ලෝහ පෘෂ්ඨය මේක ගන්නම් B කියලා. මෙන්න තියෙනවා ඊළඟ ලෝහ පෘෂ්ඨය මේක ගන්නම් C. ඒතර මොකද්ද මේ දේහලීය තරංගායාමය කියලා කියන්නේ? මෙහෙම සිද්ධාන්තයක් තියෙනවා. දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිද්ධ වෙන්න නම් පතිත විකිරණයට පැවතිය යුතු අවම සංඛ්‍යාතයට අපි කියනවා දේහලීය සංඛ්‍යාතය කියලා. මෙන්න මේ සංඛ්‍යාතයට අනුරූප තරංග ආයාමයට කියනවා දේහලීය තරංග ආයාමය. ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වෙන්න නම් පතිත විකිරණයේ සංඛ්‍යාතය අඩුම තරමින් මේ අගයවත් විය යුතුයි. එකෙන් අදහස් වෙන්නේ අනිවාර්යයෙන්ම මීට වඩා වැඩි වෙන්න ඕනි කියන එක. එහෙමත් නැත්නම් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇතිවීම සඳහා පතිත විකිරණයේ සංඛ්‍යාතයට තියෙන්න පුළුවන් උපරිමාගය තමයි මේ තියෙන්නේ. එහෙමත් නැත්නම් පතිත විකිරණයේ පැවතිය යුතු තරංග ආයාමය මේ අගයට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට දැන් මේ පතිත විකිරණයේ සංඛ්‍යාතය අපිට දීලා තියෙනවා. අන්නේ සංඛ්‍යාතයට අදාළ තරංග ආයාමය හොයාගමුකෝ. එහෙමනම් පතිත විකිරණයට දාමු C සමානයි F ලැම්ඩා සමීකරණය. C කියන්නේ රිත්තේදී විකිරණවල ප්‍රවේගය 3 ගුණ කිරීම 10 8යි. F අපිට දීලා තියෙනවා 1.2 ගුණ කිරීම 10 15යි ගුණ කිරීම ලැම්ඩා. එහෙනම් ලැම්ඩා ලියන්න පුළුවන් 30 බෙදීම 12 ගුණ කිරීම 10 ඍණ 7යි. 4 වරක් 3 වරක් 4යි 3 වරක් 10යි. 2.5 ගුණ කිරීම 10 ඍණ 7යි. ඒ කියන්නේ 0.25 මයික්‍රෝමීටර්. එමනම් පතිත විකිරණයේ තරංග ආයාමය ඔච්චරයි. ඒතර ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිද්ධ වෙන්න නම් පතිත විකිරණයේ තරංග ආයාමය මෙන්න මේ අගයන්ට වඩා අඩු වෙන්න ඕනේ. ඒතර 0.25 කියලා කියන්නේ මෙන්න මේ අගයට වඩා අඩු අගයක් නෙවෙයිනේ. එමනම් C පෘෂ්ඨය මත අර විකිරණයේ පතිත වුණා කියලා එයාගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ 0.2.8 කියන අගයන් දෙකට වඩා දැන් පතිත විකිරණ තරංග ආයාමය අඩුයි. එහෙමනම් මෙන්න මේ පෘෂ්ඨ දෙක සඳහා ප්‍රකාශ විද්‍යුත් ආචරණයක් සිද්ධ වෙනවා. එහෙනම් මෙයාගිනුත් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න පුළුවන්. මෙයාගිනුත් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න පුළුවන්. එහෙනම් මෙතනදී ප්‍රකාශ විද්‍යුත් ආචරණය සිද්ධ වෙන්නේ A සහ B කියන පෘෂ්ඨ දෙකෙන් විතරයි. පිළිතුර අංක 4. හොඳයි ඊළඟට බලමු ප්‍රශ්න අංක 17. යාන්ත්‍ර විද්‍යාවේ චලිත ප්‍රස්ථාර සම්බන්ධ ගැටලුවක්. වස්තුවක ප්‍රවේගය කාලය t සමග සිම්පල් A රූප සටහනේ පෙන්වා ඇති පරිදි විචලනය වේ නම් ඊට අනුරූප විස්ථාපනය කාලය සමග විචලනය වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරලා බලන්න. මේ සරලවම කියනවා නම් අපෙන් අහන්නේ මෙතනදී මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය විස්ථාපන කාල ප්‍රස්ථාරයක් බවට පරිවර්තනය කරා. එන්න අපි දන්නවා මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණය මගින් නිරූපණය වෙන්නේ ප්‍රවේගය. ඒතර මෙතනදී පළවෙනි කාලාන්තරය තුල T1 කියන කාලාන්තරය තුල ප්‍රවේගය ධනයි නියතයි.
එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධනයි නියතයි විය යුතුයි. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි මේ ප්‍රස්ථාරය පටන් ගන්න ඕනේ. ඊට පස්සේ T1 ඉඳන් T2 කාලාන්තරය දක්වා සලකනකොට ප්‍රවේගය ධනව අඩු වෙලා බිඳුව වෙලා නැවත ඍණව වැඩි වෙනවා. එහෙනම් අනුක්‍රමණය ධනව අඩු වෙලා බිඳුව හරහා ඍණ අගයක් දක්වා වැඩි වෙනවා. අනුක්‍රමණය ධනව අඩු වෙලා බිඳුව හරහා ඍණ අගයක් දක්වා යනවා. එහෙනම් මෙන්න මෙහෙමයි මේ කොටසට අදාළ අනුක්‍රමණය නැත්නම් ප්‍රස්ථාරය ලැබෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස ගත්තොත් මෙතනදී ප්‍රස්ථාරයේ ප්‍රවේගය ඍණයි නියතයි. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්න ඕනි ඍණයි නියතයි අනුක්‍රමණය. ප්‍රවේගය ඍණයි නියතයි කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණයි නියතයි විය යුතුයි. ඊට අමතරව බලන්න මෙතන මේ තියෙන ධන වර්ගඵලයයි මෙතන තියෙන ඍණ වර්ගඵලයයි සමානයි. ඒ කියන්නේ මුළු විස්ථාපනයේ බිඳුවක් වෙන්න ඕනේ. මුළු විස්ථාපනයේ බිඳුවක් වෙන්න නම් නැවත මේ ප්‍රස්ථාරය විස්ථාපනයේ බිඳුව වෙන මට්ටම දක්වාම අරගෙන එන්න ඕනේ. එහෙනම් මෙන්න මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයට අනුරූපව විස්ථාපන කාල ප්‍රස්ථාර ලැබෙන්නේ මෙන්න මේ විදිහට. පිළිතුර වෙන්නේ පිළිතුර අංක 1. හරි ඊළඟට බලමු ප්‍රශ්න අංක 18 ආලෝකයේ කාච සම්බන්ධ ගැටලුවක්. සෙන්ටිමීටර් 10ක නාභි දුරක් සහිත L1 තුනී කාචයක සිට සෙන්ටිමීටර් 30ක් ඉදිරියෙන් වස්තුවක් තැබූ විට එහි ප්‍රතිබිම්බයක් කාචයේ පිටුපස සෑදේ. ඒක දැන් කට්ටියට මතුවෙන මෙතනදී ප්‍රධානම දුෂ්කරතාවය තමයි මේ කතා කරන කාචයට අදාළව ඉදිරිපස මොකක්ද පිටුපස මොකක්ද කියන හඳුනාගන්න එක. එමනම් මෙන්න තිනා ප්‍රධාන අක්ෂය මෙයාගේ නාභි දුර අපිට දීලා තියෙනවා x = 10යි සෙන්ටිමීටර්. අපි හිතමුකෝ වස්තුව මෙන්න මේ පැත්තේ තියෙනවා කියලා. මෙන්න තියෙනවා වස්තුව. ඒක මම මේ විදිහට අඳ ගන්නවා. එතකොට වස්තු දුර දීලා තියෙනවා ප්‍රකාශ අක්ෂයක් මෙතනදී අඳගමු. අපි මේකට කියනවා ප්‍රකාශ අක්ෂය කියලා. මේ තියෙන ප්‍රධාන අක්ෂය. වස්තු දුර සෙන්ටිමීටර 30යි. එතකොට මේ කාචයට ආලෝක කිරණ පතිත වෙන්නේ මෙන්න මේ පැත්තෙන්නේ. එහෙමනම් කාචයේ ඉදිරිපස කියලා සලකන්නේ අපි මේ පැත්ත. කාචයේ පිටුපස කියලා සලකන්නේ මෙන්න මේ පැත්ත. එහෙනම් අපිට මේ ගානේ කියන්නේ මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් අවසාන ප්‍රතිබිම්බයක් හදනවා මෙන්න මේ පැත්තේ. හරි. ඊළඟට L2 නම් තවත් තුනී කාචයක් L1 හා ස්පර්ශ වනසේ තැබූ විට ප්‍රතිබිම්බය අනන්තයේ සෑදේ. එහෙනම් L2 කියන්නේ මොන වගේ කාචයක්? එතකොට මොකද්ද වෙන්නේ? මේකත් එක්ක ගෙනලා ස්පර්ශ කරනවා තවත් L2 කියලා තුනී කාචයක්. උත්තර කාචයක් දන්නෙත් නැහැ, අවතල කාචයක් දන්නෙත් නැහැ. එතකොට මේ කාච සංයුක්තය මගින් සිද්ධ කරන දේ තමයි මෙන්න මේ වස්තුවේ අවසාන ප්‍රතිබිම්බය අරගෙන යනවා අනන්තයට. එහෙම වෙන්න නම් මෙන්න මේ සංයුක්තයේ නාභීය ලක්ෂය මත මේ වස්තුව තියෙන්න ඕනේ. එහෙනම් මේ සංයුක්ත කාචයේ නාභී දුර සෙන්ටිමීටර් 30ක් විය යුතුයි. එහෙනම් සංයුක්ත කාචයේ නාභී දුර ගත්තොත් ඒක 30යි සෙන්ටිමීටර්. එහෙනම් අපි මෙතනදී පාවිච්චි කරමු සංයුක්ත කාච සමීකරණය. එකෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේක ඔයාලා දන්නා සමීකරණයක්. එකයට F1 ධන F2 එකයට F2 සමානයි එකයට F. මේකට අගයන් ආදේශ කිරීමේදී අනිවාර්යෙන්ම ලකුණු සම්මුතිය පිළිපදින ආකාරයට අගයන් ආදේශ කරන්න ඕනේ. අපි දන්නවා උත්තල කාචයක නාභී දුර ඍණයි, අවතල කාචයක නාභී දුර ධනයි. එතකොට මෙයා උත්තල කාචයක්. එහෙනම් එයාගේ නාභී දුර අපිට ආදේශ කරලා ඍණ 10යි. ධන මේක නම් මොකක්ද කියන අපි දන්නේ නැහැ. නොදන්නා අයට ලකුණු ආදේශ කරන්න එපා. ලකුණත් එක්කම අපිට අවසානයේදී පිළිතුර ලැබේ. එහෙනම් එකයට F2 සමානයි. මේ සංයුක්තය මගින් මෙයාගේ ප්‍රතිබිම්බය අනන්තයට අරගෙන යනවා කියලා කියන්නේ මේ සංයුක්තයේ උත්තර කාචයක් විදිහට තමයි හැසිරෙන්නේ. එහෙනම් අපිට මෙතන සංයුක්තයේ නාභි දුර ලියන්න පුළුවන් එකයට ඍණ 30යි. නාභි දුර වෙන්නේ ඍණ 30යි. ඒතර මෙතන ආදේශ වෙන්නේ එකයට ඍණ 30යි. මේ ටික සුළු කරගමු. ඒතර එනවා එකයට F2 සමානයි එකයට 10 ඍණ එකයට 30. පොදු හරයක් විදිහට ගන්න පුළුවන් 30. 10 ඒවා 3යි, 3 හරක් එක 3යි 1යි. එහෙනම් F2 සමානයි 30 බෙදීම 2යි සමානයි 15යි සෙන්ටිමීටර. ඕනද අපිට පිළිතුරක් ලැබුණා. උත්තරේ තමයි ඒක ධන 15යි සෙන්ටිමීටර. මේ ධන ලකුණෙන් කියවෙන්නේ මේක මේ අලුතින් තියපු කාචය එහෙම නැත්නම් L2 කාචය අනිවාර්යයෙන්ම අවතල කාචයක් විය යුතුයි. එයාගේ නාභි දුර වෙන්නේ සෙන්ටිමීටර 15. එහෙනම් ගැළපෙන පිළිතුර වෙන්නේ නාභි දුර සෙන්ටිමීටර 15ක් වූ අවතල කාචයේකී පිළිතුර අංක 1. හොඳයි ඊළඟට බලමු ප්‍රශ්න අංක 19. මේකත් 2015 අවුරුද්දේ ගොඩාක් කතා බහට ලක් වෙච්ච ප්‍රශ්නයක්. මොකද මෙතනදී සිදු කරන පරීක්ෂණයේදී ඇටවුම සකස් කරගන්න තැන ඉඳන්ම පරීක්ෂණය වැරදි.
හරි. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි කරන දෙයක් නෙවෙයි. මේකේ කියන කතාවට අනුරූපව අපි උත්තරයක් හොයන්න උත්සාහ කරමු. X නම් කෝෂයක විදුද්ගාමක බලය මැනීම සඳහා විභවමානයක් භාවිත කරමින් සිටින විටදී එහි කම්බියෙහි දෙකෙලවරට සම්බන්ධ ඇති 2 වෝල්ට් ඇකියුමුලේටරෙහි වෝල්ටේජතාව අඩු වෙමින් පවතින බව සොයා ගන්නා ලදී. මෙන්න එනම් විභවමානය. ඒතර විභවමානයේ තියෙන කෝෂයට තමයි අපි කියන්නේ ඇකියුමුලේටරය. ඒතර මේකට තමයි කියන්නේ එළවුම් කෝෂය කියලා. මේකේ සංකේතය ES. දැන් මේකලම් කියන්නේ මෙන්න මෙයා අඩු වෙමින් පවතිනවායි කියලා. ඇකියුමුලේටරෙහි වෝල්ටේජතාවය අඩුවීමක් සිදුවුවද විභවමාන කම්බියේ නියත සන්තුලන ලක්ෂයක් ලබාගත හැකි බව ශිෂ්‍යයෙකු විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම නිරීක්ෂණය සඳහා ශිෂ්‍යයා විසින් දෙන ලද පහත සඳහන් පැහැදිලි කිරීම වලින් කුමක් පිළිගත හැකිද? පිළිගත හැකි එක තමයි අපි අහන්නේ. මොකද දැන් කරන්න යන්නේ? X කියලා කෝෂයක විදුද්ගාමක බලය තමයි මයින්ඩ් යන්නේ. එහෙනම් අපි දන්නවා බාහිර පරිපථයක් විභවමාන පරිපථයට සම්බන්ධ කරනකොට සමාන අග්‍ර එකට පවතින ආකාරයට සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් ඕන සම්බන්ධ කරමු. ඊට පස්සේ මෙතනින් ගැලනෝමීටරය හරහා මේන් යනවා සර්පණ යතු. එතන මේ සම්තුලන ලක්ෂයට මේ A ලක්ෂයේ සිට තියෙන දුරට තමයි කියන්නේ අපි සම්තුලන දිග. සම්තුලන දිග. එතන මෙයාගේ මැනෙන විදුද්ගාමක බලය මම ගන්නම් E කියලා. එතන මේ සම්තුලන දිග හරහා තියෙන විභවාන්තරය සමාන වෙනවා මේ කෝෂයේ විදුද්ගාමක බලයට. මොකද දැන් ගැලනෝමීටර පාඨාංකයේ බිඳුවක් වෙන අවස්ථාවට තමයි අපි කියන්නේ සම්තුලන අවස්ථාව කියලා. සම්තුලන අවස්ථාවේදී විභවමාන පරිපථයයි බාහිර පරිපථය අතර කිසිදු ධාරා හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ ගැලනෝමීටර පාඨාංකයේ බිඳුවයි. එකෙන් කියවෙන්නේ මෙයා හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එහෙමනම් මෙයාගේ මේ අග්‍රාතර විභවාන්තරය එයාගේ විදුද්ගාමක බලයට සමානයි. ඒ අග්‍රාතර විභවාන්තරය සමාන වෙනවා විභවමාන කම්බියේ සම්තුලන දිග හරහා තියෙන විභවාන්තරයට. එහෙමනම් අපි ලියන්න පුළුවන් E සමානයි KL. මේ K කියලා කියන්නේ විභවමාන කම්බියේ ඒකක දිගක විභව බැස්ම හෙවත් විභව අනුක්‍රමණය. එතකොට එබෙගලම් කියන්නේ මෙන්න මේ කෝෂයේ විදුද්ගාමක බලයේ කාලයත් එක්ක අඩු වුණත් නියත සම්තුලන ලක්ෂයක් ලැබුණා කියලා. සම්තුලන ලක්ෂය නියත වෙන්න නම් මෙන්න මෙයා අඩු වෙනකොට මොකද්ද වෙන්න ඕන? K කියලා කියන්නේ මේ හරහා තියෙන මුළු විභව බැස්ම මෙයාගේ මුළු දිගට දරන අනුපාතය. එවනම් මේ තුලින් ගන්න ධාරාව මම ගන්නකො කැපිටල් I කියලා. මුළු ප්‍රතිරෝධය ගන්නම් R කියලා. මේ සම්බන්ධ කම්බියේ මේ මුළු දිග ප්‍රමාණය මම ගන්නම් L. එවනම් K කියන එක නා ලියන්න පුළුවන්. මුළු විභවාන්තරය වෙන්නේ IR. ඒක දිගෙන් බෙදුවම ලැබෙනවා මෙයාගේ ඒකක දිගක විභවාන්තරය. එහෙමත් නැත්නම් විභව අනුක්‍රමණය. ඉතින් අපිට මේ E කියන එක නා ලියන්න පුළුවන්. K වෙනුවට දානවා මම IR බෙදීම L වතාවක් සිම්පල්. මෙයා නියතයි. මෙන්න මේ මුළු දිග කියන එක නත් නියතයි. එතකොට මෙන්න මෙයා අඩු වෙනවා කියලා කියන්නේ IR ගුණිතය අඩු වෙනවා. එහෙමනම් නියත සම්තුලන ලක්ෂයක් ලැබෙන්න නම් මෙන්න මේ එක්කෙනත් අඩු වෙන්න ඕනේ. මේ එක්කෙනා කියන්නේ කවුද? මේ මනිනු ලබන කෝෂයේ විදුද්ගාමක බලය. එහෙමනම් මේ විදිහට නියත සම්තුලන ලක්ෂයක් ලැබෙන්න තියෙන එකම හේතුව තමයි පරීක්ෂණය කරන අතරතුරදී මේ එළවුම් කෝෂයේ විදුද්ගාමක බලය අඩු වෙනවා. ඊට අනුරූපව මෙන්න මේ විදුද්ගාමක බලයේ මයින්ඩෝරි කෝෂයේ විදුද්ගාමක බලයත් අඩු වෙනවා. එවැනි පිළිතුරක් තියෙන්නේ පිළිතුරු අංක 5. එහෙනම් මෙතනදී ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 5. දැන් අපි ඊළඟට බලමු ප්‍රශ්න අංක 20. ධාරා විද්‍යුතයේ සම්බන්ධ ඊටම ලේසි ගණනක් තමයි මේ ලැබිලා තියෙන්නේ. හැබැයි හරියට මෙතනදී තියරිය පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගණනත් ඕනම කෙනෙක්ට පැටලෙන්න පුළුවන්. දී ඇති පරිපථයේහි V වෝල්ට්මීටරය සහ A ඇමීටරය වැරදීමකින් එකිනෙකට මාරු වී ඇතොත් ඇමීටරය සහ වෝල්ට්මීටරය කියවීම පිළිවෙලින් විය හැකියි. ඒතර අපිට වරහන් තුනේ කියනවා මේකේ ඇමීටරයයි වෝල්ට්මීටරය දෙකම පරිපූර්ණයි. පරිපූර්ණයි නම් වෝල්ට්මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයයි ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි. දැන් මෙතනදී මේ දෙන්නා වැරදීමකින් මාරු වෙනවා කියලා කියන්නේ. එහෙනම් අපි මාරු කරගමු. මෙතනට දානවා වෝල්ට්මීටරය, මෙතනට දානවා ඇමීටරය. දැන් මොකද වෙන්නේ? මෙතන අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා නම් මේ පරිපථයේ ධාරාවක් ගලන්න පුළුවන්ද? කොහොමද බෑනේ ධාරාවක් ගලන්න බෑ. එහෙමනම් මතක තියාගන්න මේ පරිපථයේ ගලන ධාරාව බිඳුවයි.
කෝෂයේ මෙන්න මේ පැත්තෙන් තියෙන අග්‍රයට මම නමක් දාගන්නම් A. ඒතර මේ පැත්තෙන් තියෙන අග්‍රයට නමක් දාගන්නම් B. ඒතර කෝෂයක අග්‍රාතර විභවාන්තරය අපි ලියන්නේ VA ඍණ VB සමානයි E ඍණ IR. විසර්ජනය වෙනවා නම් මේක ආරෝපණය වෙනවා නම් VA ඍණ VB සමානයි E ධන IR. දැන් මෙතනදී I සමානයි බිඳුව නිසා VA ඍණ VB කියන එක අපිට ලියන්න පුළුවන් සමානයි E. E කියන්නේ කොච්චරයිද? 5 වෝල්ට්. දැන් බලන්නකෝ මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ ලක්ෂයේ විභවයයි මේ ලක්ෂයේ විභවය සමානයි. ඒතර මෙතන විභවය VB නම් මෙතන විභවයත් VB මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ ආපහු අපිට කියන්න පුළුවන් මෙන්න මේ ලක්ෂයේ විභවයත් VB. මේ ලක්ෂයේ විභවය මම ගන්නම් VA. ඒතර බලන්න මේ වෝල්ට් මීටරයේ අග්‍රාතර විභවාන්තරය කීයද? VA ඍණ VB. ඒකම තමයි කෝෂයේ අග්‍රාතර විභවාන්තරය වෙන්නේ. එහෙමනම් කෝෂය තුලින් ධාරාවක් ගලන්නේ නැති හින්දා මෙතනදී වෝල්ට් මීටර පාඨාංකය සමාන වෙනවා කෝෂයේ අග්‍රාතර විභවාන්තරය. කෝෂයේ අග්‍රාතර විභවාන්තරය අපි හොයාගත්තා 5 වෝල්ට්. එහෙමනම් වෝල්ට් මීටර පාඨාංකය සමාන වෙනවා 5 වෝල්ට්. ඕක තමයි මෙතනදී පිළිතුර. හැබැයි මේක මෙහෙමයි හරියට මේ සංකල්පය දරන් හිටියේ නැත්නම් ප්‍රශ්නේ වැරදීමේ සම්භාවිතාවය වැඩි. එහෙමනම් ගැළපෙන පිළිතුර වෙන්නේ ඔව්. වෝල්ට් මීටර පාඨාංකය 5ක් කියලා අපිට ලැබුණා. පරිපථය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ කියලා කියන්නේ ඇමීටර පාඨාංකය අනිවාර්යයෙන්ම බිඳුවක් වෙන්න ඕනේ. එහෙමනම් ඇමීටර පාඨාංකයේ බිඳුවයි වෝල්ට් මීටර පාඨාංකයේ 5යි ගැළපෙන පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2.